ආයිබෝවන් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම රයිට්. ඉතින් ඔන්න අපි අදත් ආවා ඉලෙක්ට්‍රොනික වලට ආස ඉලෙක්ට්‍රොනික ගැන හොයන ඔයා වෙනුවෙන් වෙන්ුණ ලංකාවේ එකම හොඳම YouTube channel එක SL Crack Basic Electronic video series එකේ තවත් වීඩියෝ එකක් අරගෙන. රයිට්, මුලින්ම කියන්න ඕන මේ බලන ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම මේ හැපැත්තේ bell icon එකත් ඔබන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟට ටක් ගාලා ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ එක නම් පළවෙනි වතාවට බලන්නේ. මගේ අනිත් වීඩියෝ මාලා බලලා නැත්තම් බේසික් ඉලෙක්ට්‍රොනික වීඩියෝ සීරීස් එකක්ම තියෙනවා මගේ channel එකේ. යන්න ඔයා search කරන්න SL Crack Electronic කියලා YouTube එකේ. එතකොට අපේ channel එක හම්බ වෙයි. channel එකේ මුලට යන්න. මුලින් ඉඳලා මේ බේසික් ඉලෙක්ට්‍රොනික වීඩියෝ සීරීස් එක පිළිවෙලට එකේ ඉඳලා බලාගෙන ඉන්න. ඔයාට ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න ඕමනාවක් උනන්දුවක් ආශාවක් තියෙනවා නම් විතරක්. right. එහෙනම් වැඩි කතා කරන්න යන්නේ නැහැ. අද අපි අලුත් මාතෘකාවක්. ඉතින් මෙච්චර දවසක් අපි power supply පාඩම ආවා. අදත් power supply වල අලුත් දෙයක් අලුත් පාඩමකට යන්. right. යන්න කලින් තව දෙයක් කියන්න ඕන. අපේ groups වල link තියෙනවා පහළ. Facebook page එකේ, Facebook group එකේ, එතකොට Telegram group එකේ ඒවටත් join වෙන්න. ඒ කියන ගමන් එහෙනම් යන් අපි වීඩියෝ එකට මේ SL Crack Basic Electronic video series එකේ 39. right. එහෙනම් අද වැඩේ පටන් ගමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මාතෘකාව කොහොමද තියෙන්නේ? DC converter. ඉතින් අදත් කතා කරන්න යන්නේ power supply ගැන. එතකොට මේක තවත් power supply වර්ගයක්. power supply ටිකක් SMPS වගේ. ඒ විදිහටම ටිකක් ඒ තියරියට යන මේ DC converter. මේ ඇයි මෙහෙම දැන් මේක ඇත්තටම මේ මෙතනදී දැන් සිද්ධ කරගන්නෙත් අපි සාමාන්‍ය අපි හිතමු 10 volts තියෙනවා. අපිට ඒකේ ගන්න ඕන 5 volts. ඒ කියන්නේ අපි මේක අඩු කරගන්නවා. අපි මේක කරගන්න මොකද්ද භාවිතා කරේ? මීට කලින් ඔයාලට මතක ඇතිනේ. පින් තුනක් තියෙන කම්පොනන්ට් එකක් අපි භාවිතා කරේ. මේකෙනුත් පුළුවන් නේ. right. අපි මේක දන්නවා මොකද්ද මේකේ උපරිම ඇම්පියර් එක කීයද? ධාරාව ගන්න පුළුවන් මේකේ උපරිම ගන්න පුළුවන් අපිට ඇම්පියර් එකක් වගේ. අන්න මේ එකට එහාට යන්න ගියාම අපිට මේ ඇම්පියර් එකට වඩා යන්න ගියාම ප්‍රශ්න එන්න ගත්තා. මොකද්ද මේ වැඩේ හරියට කරගන්න බැරි හින්දා. ඉතින් මේකට පිළියමක් විදිහට හොයාගත්තා මොනවාද? මේ DC converter. ඇත්තට මේ DC converter ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මොනවාද? එකක් තමයි buck. එකක් buck converter. අනිත් එක තමයි boost converter. right. මේ විදිහට මේ DC converters කොටස් දෙකකට බෙදෙනවා. right. ඒකෙනුත් අපි අද මෙන්න මේ boost ගැන නෙවෙයි කතා කරන්නේ. අපි අද කතා කරමු මේ buck ගැන. මේ buck converters කියන්නේ voltage එක අපි down කරගන්න, අඩු කරගන්න යොදා ගන්න පරිපථයක්. ඉතින් මෙන්න මේ පරිපථය අපට අවශ්‍ය විදිහට ටිකක් වැඩි ඇම්පියර් ප්‍රමාණයක් ගන්න පුළුවන් පරිපථයක් තමයි හදන්න යන්නේ. ඉතින් මේක අපිට ගන්න තියෙනවා buck converters කියලා ගන්න තියෙනවා අපිට වෙළඳ පොලෙන්. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ වගේ ඔයාලා දන්නවා. මේකේ ළඟට ඉමේජ් එකක් මම දාන්න. right. එතකොට අපි බලමු. දැන් මට උවමනාව තියෙන දැන් මේක දන්නවා වුණාට මේක හරියට මේක දැන් වෙන්නේ මොකද්ද කියලා අපි දැනගන්න ඕන මොකද්ද වෙන්නේ මොකද්ද කියලා. ඔව්. ඉතින් අපි කොහොමද මේ buck converter එකෙන් වැඩි කරන්ට් ප්‍රමාණයක් ගන්න? මොකද්ද මේ buck converter එකෙන් වෙන්නේ කියලා අපි බලමු. ඉතින් ගොඩක් දෙනෙක් buck converter එක දැනගෙන හිටියට buck converter එක ඇතුලේ සිද්ධ වෙන දේ දන්නේ නැතුව ඇති. right. මම මුලින්ම අදින්නම් power supply එක. right. අපි මේකේ input එක අඳින්නේ මම මේ 10 volts.
right. ඊට පස්සේ මම මෙතනට දානවා ස්විච් එකක්. අපි ඉස්සලා කොනක ඉඳලා යන්. right. බලන්න මම පරිපතයක් හැදුවා. මෙතන 10 volts තියෙනවා. බැටරි එකක් සම්බන්ධ කරලා තියෙනවා. පැහැදිලිනේ? ස්විච් එකකුත් සම්බන්ධ කරලා තියෙනවා. දැන් හිතන්න මෙතන ස්විච් එක අපි දැම්මට පස්සේ මේ පරිපතේ සම්මුතක වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ දෙකලෙවර බලන්න මේ වයර් එකකින් සම්පූර්ණම සම්බන්ධ වෙලා තියෙනවා. මේක ෆුල් ෂෝට් නේද? මේක ෆුල් ෂෝට් සර්කිට්. දැන් මේ ස්විච් එක අපි මෙතන මල්ටිමීටර් එකක් තියලා බැලුවොත් මෙතන අග්‍රේ සප්ලයි එකයි මෙතන අග්‍රේ සප්ලයි එකයි බැලුවොත් එහෙම මල්ටිමීටරේ මේ ස්විච් ඔෆ් අවස්ථාවේ වෝල්ට් 10 බලා ගන්න පුළුවන්. මේ ස්විච් ඔන් කරද්දි වෙන්නේ මේ මුළු ධාරාව මේ මෙතන තියෙන සප්ලයි එකේ තියෙන මුළු ධාරාවම මේ පරිපතේ ගමන් කරනවා. ධාරාව කොහොමද? උපරිමයි. ධාරාව උපරිම වෙද්දී වෝල්ටේජතාවය බිඳුවයි. right? ඒ කියන්නේ මේ ධාරාව වැඩි වෙන්න වෝල්ටේජ් එක මොකද වෙන්නේ? ඩවුන් වෙනවා. එතකොට ධාරාව අඩු වෙද්දී වෝල්ටේජ් එක වැඩි වෙනවා. ඒ කියන්නේ කොහේ හරි පරිපතයක ෂෝට් නම් එතන කිසිම වෝල්ටේජ් එකක් පිහිටන්නේ නැහැ. ෂෝට් කියන්නේ වෝල්ටේජ් නැහැ. විභවාන්තරය බිඳුවයි. right. එහෙමනම් දැන් ඔයාලට මෙතනින් තේරුණා නේද? ධාරාව දැන් මේ ෆුල් යද්දී මෙතන වෝල්ටේජ් එක එහෙනම් අඩු වෙනවා. අපි මීටර එකකින් චෙක් කරා නම් මේ ස්විච් එක දැම්මම නම් මෙතන තියෙන 10ට අක් ගාලා අඩු වෙනවා. හරි විදිහට නම් බිඳුවට අඩු වෙන්න මොකද ධාරාව උපරිමයි. right. මම මේ දෙක මකමු. එතකොට දැන් අපි හිතමු අපි මෙතනට ලෝඩ් එකක්කුත් සම්බන්ධ කරගමු. මෙතන R කියලා ලෝඩ් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේ විදිහට සම්බන්ධ කරොත් දැන් මේ ලෝඩ් එක සම්පූර්ණ මේකේ තියෙන ධාරාව මේ ලෝඩ් එක හරහා යනවා. right. අපි මෙන්න මේ බක් කන්වර්ටර් එකෙත් මෙන්න මේ විදිහට මේ ධාරාව වැඩි කරලා තමයි වෝල්ටේජ් එක ඩවුන් කරගෙන තියෙන්නේ. ඒ බව අපිට තේරෙනවා දැන්. right. මේකෙදි අපිට තව විශේෂ කම්පොනන්ට් එකක් යොදා ගන්නවා මේ වැඩේ කරන්න. මොකද මෙතන මේ ඩිරෙක්ට් කෙලින්ම නේ ඩිරෙක්ට්ලි මේක ස්විච් කරනවා. මේ ධාරාව සම්පූර්ණම එක එල්ලේම ස්විච් කරනවා. ඉතින් ඒක වෙනුවට දැන් මේ ස්විච් එකටත් අපිට මැනුවලි අපි කරන්නේ නැහැනේ. අපි මේ ස්විච් එක කොහොමද කරන්නේ? අපි මේකට සම්බන්ධ කරගන්නවා ට්‍රාන්සිස්ටර් එකක්. විශේෂයෙන් මේවට පාවිච්චි කරන්නේ FET FET හොඳේ. right. එතකොට ඔන්න මම දැන් ස්විච් එක කියන තැනට මෙන්න මේ විදිහට දුන්නා. මේකේ මැද පින් එක අපි ගේට් එක විදිහට ගමු. right. එතකොට මේකට අපි ෆල්ස් එකක් දෙන්නේ. right. on off කරනවා කියලා විතරක් දැන්ට මතක තියාගන්න. අපි මෙතනට සම්බන්ධ කරගන්නවා මොකද්ද? කොයිල් එකක්. right. මම මේ MOSFET එක මකන්නම්කෝ. මේක මෙතනට දාගත්තට පස්සේ ආයෙත් නිකන් කචල් වගේනේ. ඒක අපි පස්සේ එකතු කරගමුකෝ. අපි ස්විච් එකම තියාගමු. ඒක අපිට ලේසි දෙන්නේ. ඒක ඕක තේරෙනවා. right. ඔන්න දැන් අර අපේ මේ ඩිරෙක්ට් ඔන් කරපු එක මේ ලයින් එකේ ඩිරෙක්ට් ගිය එක දැන් ඔන්න කොයිල් එක. ඉතින් මෙතන මේ කොයිල් පොටවල් දෙකක් තුනක් වගේ තිබ්බට මෙතනට භාවිතා කරන කොයිල් එක විශාල වට ප්‍රමාණයක් තියෙනවා. right. ඒකත් මතක තියාගන්න. right. එතකොට මේ කොයිල් වල තියෙන මොකද්ද ලක්ෂණය? විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ කොයිල් වල. මොකද්ද වෙන්නේ මේ කොයිල් වල? මේකට කඩ on off සප්ලයි එකක් දුන්නොත් අපි මේ වෙද්දි දන්නවා මොනවාද වෙන්නේ? මේකේ අපේ මේ කොයිල් එක වටේට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි මෙන්න මේ විදිහට ස්විච් එක අපි දාමු. ඔන්න ස්විච් එක දැම්මා. right. ඔන්න දැන් ධාරාව ගමන් කරනවා. මේ ගමන් කරද්දි මේ කොයිල් එක හරහා මොකද වෙන්නේ? මෙයා එනර්ජි එක ස්ටෝර් කරගන්න. මේ කොයිල් වලට තියෙන විශේෂ හැකියාව තමයි මේ
මේ චුම්බක ශේෂ්ත්‍රයක් විදිහට මේකේ එනර්ජි එක ගබඩා වෙනවා. ඔන්න දැන් ෆුල් ගබඩා වුණා. ගබඩා වුණාම මොකද වෙන්නේ? ඔන්න ස්විච් එක ඕපන් කරා. අපි දන්නවා මේක මේ විදිහට ඕපන් කරපු ගමන් මෙයා මොකද කරන්නේ? මෙයාගේ ඇඟේ තියෙන මේ කොයිල් එකේ තියෙන එනර්ජි එක වෝල්ටේජ් එක යවනවා දෙපැත්තට. රයිට්. ඔන්න ඔය විදිහට දිගින් දිගටම ඔය කාරණා මේක ඔන් කරද්දී ගබඩා වෙනවා, ඕෆ් කරද්දී අයින් වෙනවා. ඉතින් මේ ස්විච් එක ඕෆ් කරද්දී මේ අයින් මෙයාගෙන් අයින් වෙන විදුලිය ඉතා ලොකු කරන්ට් එකක්. ඉතින් ඒක අපට ලොකු ප්‍රශ්නයක්. ඉතින් අන්න ඒ අයින් වෙන විදුලිය ට මොකද කරන්නේ? දැන් මේ කොයිල් එක මෙතනට අවශ්‍යයි. මේක නැතුව මේ වැඩේ කරන්න බෑ. මොකද මේක අපි ස්විච් කරනවානේ. එතකොට මේක ස්විච් කරද්දී පවර් සප්ලයි එක කෙලින්ම ස්විච් වෙනවා. ඒ කෙලින්ම ස්විච් වීම නතර කරන්න සහ මේ අපේ පරිපතයටත් ගොඩක් සහායක් දෙනවා මෙයා මෙන්න මේ ප්‍රේරකයක් භාවිතා කරාම. නමුත් මේ ප්‍රේරකේ භාවිතා කරාම මේ ස්විච් ඕෆ් අවස්ථාවේදී එළියට විදුලියක් දෙනවා. ඒක මෙයාගේ විශේෂ හැකියාවක්. මෙන්න මේක නැති කරන්න මොකද්ද කරන්නේ අපි? පාවිච්චි කරනවා ඩයෝඩ් එකක්. දැන් මෙයාගේ විදුලිය කෙලින්ම ග්‍රවුන්ඩ් කරනවා. රයිට්. මං හිතනවා අන්න එතනට එනකන් ඒ ටික තේරුණා කියලා. රයිට්. දැන් බලන්න. දැන් ඔන්න ස්විච් එක දානවා. ස්විච් එක දාලා තියෙන වෙලාව තීරණය වෙන්නේ අපට මෙතන අවශ්‍ය වෝල්ටේජ් එක අනුව. හරි? මේ ඔන් ඕෆ් කියන එක අපි දන්නවනේ. තරංගයක් ඔන් ඕෆ් අවස්ථාව මෙන්න මේක මම කියලා දීලා තියෙනවනේ. ඉතින් මෙන්න මේ පරිපතවලදී ගොඩක් දුරට නිකන් ත්‍රිකෝණාකාර වගේ තරංගයක් තමයි යූස් කරන්නේ. රයිට්. එතකොට දැන් බලමු. දැන් අපි හිතන්න සාමාන්‍යයෙන් මෙතන වෝල්ට් 5ක් අපිට මේ 10 ඉන්පුට් කරලා තියෙනවා. වෝල්ට් 5කට එන්න අපි නිකන් උපකල්පනය කරමු කිලෝහර්ට්ස් 50ක ස්පීඩ් එකකින් ස්විච් කරන්න ඕන. රයිට්. මෙතන ස්විච් එක මෙන්න මේ වගේ මෙතන ස්විච් එක මෙන්න මේ වගේ ස්පීඩ් එකකින් ස්විච් කරන්න ඕන. ඒක අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට භාවිතා කරන්න වෙනවා මෙතනට මම අර ඉස්සෙල්ලා ඉඳ මොකද්ද? MOSFET එක. රයිට්. ඔන්න මේක තමයි ගේට් එක. මේක තමයි අපේ පල්ස් එක ඉන්පුට් කරන පින් එක. රයිට්. එතකොට මෙයා ස්විච් එකක් විදිහට මේ MOSFET එක පෙට් එක ක්‍රියාත්මක වෙලා අපිට අර අවශ්‍ය විදිහට ඒ ස්පීඩ් එකෙන් ඔන් ඔෆ් වෙනවා. ඔන් ඔෆ් කරනවා. එතකොට මෙතනට ඕන නේද මේ 50 හදන්න? මොකද්ද අපි කලිනුත් ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මෙතනටත් ඕන ඔසිලේටර් එකක්. ඒ කියන්නේ මේ 50 හදලා දෙන්න එපා. මොකද මේ සර්කිට් එකක් ඉන්න ඕන මෙයාට පල්ස් එක දෙන්න ඔන් ඔෆ් එකක්. ඒ පල්ස් එකට අනුව මෙයා ඔන් ඔෆ් වෙනවා. ඒ අනුව මෙතන ක්‍රියාකාරීත්වය කොහොමද? එනර්ජි එක ස්ටෝර් වෙනවා, අයින් වෙනවා, ස්ටෝර් වෙනවා, අයින් වෙනවා. බලන්න දැන් මේ හරහා මෙහෙම සම්පූර්ණ මේ පරිපතයේ ධාරාව මේ වැඩි කරලා වෝල්ටේජ් එක අඩු වෙනවනේ. අපි දන්නවා මේ ගානට වෝල්ටේජ් එක අඩු වුණාට බලන්න මේකේ ධාරාව අඩු වීමක් වෙනවද? නෑ, ධාරාව වැඩි. ධාරාව වැඩි කරලා අන්න ඒකයි අපි මේ බක් කරනවට ධාරාව වැඩිපුර ගන්න පරිපත වලට යොදා ගන්න. ලොකු ධාරාවක් යනවා. රයිට්. එතකොට දැන් අපි හර්ට්ස් කිලෝහර්ට්ස් 50නේ මෙතනට ගත්තේ 5 වෝල්ට්ස් වලට. රයිට්. එතකොට දැන් සමහර විට මේ ඉන්පුට් වෝල්ටේජ් එක වෙනස් වෙද්දී හරි එහෙම නැත්නම් මේ අවුට්පුට් එකට දාන ලෝඩ් වෙනස් වෙද්දී හරි මේ වෝල්ටේජ් එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මෙයා ෆ්‍රීකවෙන්සි එක 50 මේ කිලෝහර්ට්ස් 50ෙම හිටියොත් මේ වෝල්ටේජ් එක ට ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද මෙයා අර ඒ මට්ටමට විතරයි ඔන් ඕෆ් එක කරන්නේ. රයිට්. එහෙනම් අපි අර කලින් කරා වගේම අවුට්පුට් එකෙන් මොකද කරන්නේ? ෆීඩ්බැක් එකක් ගන්න ඕන. කොහෙටද? මම මේක මෙතනට අඳින්නේ නැහැ. මෙන්න මේ අපේ ඔසිලේටර් සර්කිට් එකට එහෙනම් අවුට්පුට් එකෙන් නැවතත් ෆීඩ්බැක් ලයින් එකක් ගේනවා. එතකොට මෙන්න මේ අවුට්පුට් එකේ තියෙන්න ඕන 5 කියලා මෙයාට අපි සඳහන් කරලා තියෙන්නේ. එතකොට මෙයා 5 වෙනස් වුණොත් ෆ්‍රීකවෙන්සි එක වෙනස් කරලා අපිට මේ කිලෝහර්ට්ස් 50 කියන එක වෙනස් කරලා මෙතන 5 නියතව තබා ගන්න උදව් කරනවා. මේ ඉන්පුට් එක වෙනස් වුණත් එයා ඒකම කරනවා. ඒ වගේම මේ බක් කන්වර්ටර්ස් වල තව දෙයක් තමයි අපිට පොඩි
ටූල් එකකින් කරකවන්න පුළුවන් විදිහට පොඩි ප්‍රීසෙට් එකක් වගේ එකක් තියෙනවා. ඉතින් මේවා ප්‍රීසෙට් එකක් දාලා තිනවා. ඉතින් නියනකින් කරකවල ඇඩ්ජස්ට් කරන්න. ඇයි මේක දාලා තින්නේ? මේක දාලා තින්නේ අපට අවශ්‍ය වෝල්ටේජ් එක හදාගන්න. ඉතින් අපි බක් කන්වර්ටර්ස් එකක් ගත්තොත් අපි බක් කන්වර්ටර්ස් එකක් ගත්තොත් අපට අවශ්‍ය වෝල්ටේජ් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වෙන්න මේකේ පොඩි ප්‍රීසෙට් එකක් තියෙනවා අපිට කරකවන්න. ඉතින් වෝල්ටේජ් එක ඔයා මේකට 30ක් විතර දුන්නොත් රයිට් 30 වෝල්ට් දීලා ඔයාට මේ 25ත් වෝල්ට් 5ත් විතර අතර වෝල්ටේජ් එකක් කිසිම ගැටලුවක් නැතුව මේ උපකරණය සීරු මාරු කරලා ඔයාට අඩුපාඩුවක් නැතුව මේ වෝල්ටේජ් එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ වගේ කරන්ට් එක වැඩිපුර ගන්න පුළුවන් කන්වර්ටර් එකක් ඔයාලට කියන්නේ රෙගුලේටර් පරිපථයක් හදාගන්න උවමනාවක් තියෙනවා නම් යූස් කරන්න වෙන්නේ එහෙනම් බක් කන්වර්ටර්ස් රයිට් අපිට එහෙනම් බක් කන්වර්ටර් එකක් යූස් කරන්න පුළුවන් මේ වැඩේට. එතකොට කොයි වෙලෙත් නියතවම අපි මෙන්න මේ ප්‍රීසෙට් එකකින් ඇඩ්ජස්ට් කරලා දෙන සප්ලයි එක තමයි මෙයා තියාගෙන ඉන්නේ දිගටම. එහෙනම් ක්‍රියාවලිය පැහැදිලි නේද? රයිට් මම මෙතන තව අඳින්නම් රයිට්. එතකොට ඇත්තම පරිපථයක මෙන්න මෙච්චරයි තියෙන්නේ. මෙතනින් මම බැටරි එක අඳින්නම් සප්ලයි දුන්න එක. එතකොට මේ තමයි කැපැසිටර් එක. එතකොට මේ ඉන්පුට් කැපැසිටර් එකක් සහ තව දෙයක් කියන්න බැරි වුණා. අවුට්පුට් කැපැසිටර්. මෙතනදී බලන්න මෙතන එන්නේත් කැඩි කැඩි එන වෝල්ටේජ් එක. රයිට්? එයි මේක ඔන් ඔෆ් කරනවනේ. එතකොට මේ ඔන් ඔෆ් කරද්දී ඕෆ් අවස්ථාවේදී වෝල්ටේජ් එකක් නැහැ. අන්න ඒ නැති එක ගැටලුවක් වෙනවා. අපිට දිගටම කන්ටිනියු 5 volts ඕන. හැබැයි මේක ඔන් ඔෆ් වෙන හින්දා අපිට මේ වගේ වෝල්ටේජ් එකක් මෙතන හම්බ වෙන්නේ. කොහොමද මේක දිගටම කන්ටිනියු කරගන්නේ? අපි කන්ටිනියු කරගන්න තමයි මෙන්න මේ වගේ කැපැසිටර් එකක් මෙතනට කන්ඩෙන්සර් එකක් භාවිතා කරන්නේ. මෙන්න මේක මගින් මේ ඕෆ් වෙලා තියෙන කාලේ මෙතන ඔන් වුණ ගමන් මේක ආරෝපණය වෙනවා. මෙයා ඕෆ් වෙලා මෙහෙට කරන්ට් එක විදුලිය ලබා දෙන්නේ නැති අවස්ථාවේදී මෙයා charge කරගත්ත වෝල්ටේජ් එකෙන් ඒ පහ ලබා දෙනවා. ආයෙත් මෙහි ඔන් කරපු ගමන් මෙයා ආයෙ charge වෙනවා. ඕෆ් වුණාම මෙයාගේ කරන්ට් එකෙන් දෙනවා. එතකොට අපිට දිගටම නියතව ඒ වෝල්ටේජ් එක ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ බක් කන්වර්ටර් එක. කොයිල් එකක්, ඩයෝඩ් එකක්, අවුට්පුට් කැපැසිටර් සහ ඉන්පුට් කැපැසිටර් එකක්. ඊට පස්සේ ස්විචින් ඩිවයිස් එකක්. ඊට පස්සේ ඔසිලේටර් සර්කිට් එකක්. රයිට්. ඇත්තටම බලමු අපි ඒ විදිහට තියනවාද මේ බක් කන්වර්ටර් එක කියලා. ඔව්. අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තිබ්බම මේ ඉන්පුට් කැපැසිටර් එක මේ පැත්තේ, අවුට්පුට් කැපැසිටර් එක මේ පැත්තේ. ඊට පස්සේ අපිට මේ වෝල්ටේජ් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදිහ පොඩි ටිමර් එකක්, ප්‍රීසෙට් එකක් වගේ එකක් තියෙනවා. මේක අපිට පාවිච්චි කරලා වෝල්ටේජ් එක අපට අවශ්‍ය ගාන ගන්න පුළුවන්. ඒ විදිහටම කොයිල් එක තියෙනවා, ඩයෝඩ් එකක් තියෙනවා. හැබැයි මෙන්න මෙතන මැද එකක් තියෙනවා තව. එහෙනම් අපිට මෙන්න මේකේ බලා ගන්න පුළුවන් ස්විචින් ඩිවයිස් එකයි මෙන්න මේ ඔසිලේටර් සර්කිට් එකයි කන්ට්‍රෝල් සර්කිට් එක මේ ෆීඩ්බැක් යන ලයින් එක ඔක්කොම එකට තියෙන එක කම්පොනන්ට් එකක් අපිට මැද බලා ගන්න පුළුවන්. මම කියලා තියෙනවා ස්විචින් ඩිවයිස් එකයි මේ ඔසිලේටර් සර්කිට් එකයි වෙන වෙනම එන්නත් පුළුවන් නැත්නම් එකටම එන්නත් පුළුවන් කියලා මේකේ තියෙන්නේ එකටම එන විදිහට. ඉතින් මේක LM2596 කියන කන්වර්ටර් එක. ඉතින් මේක භාවිතා කරලා මම හිතන්නේ ඇම්පියර් 3ක විතර අවුට්පුට් එකක් අපිට ගන්න පුළුවන්. 5 volts ගන්නවා නම් ඇම්පියර් 3ක විතර 5 volts ඇම්පියර් 3ක අවුට්පුට් එකක් කිසිම ගැටලුවක් නැතුව අපිට ගන්න පුළුවන්. ඒ වගේ පරිපථයක් වැඩ කරන්න. ඉතින් ඔන්න මෙන්න මේ කන්වර්ටර්ස් බක් කන්වර්ටර්ස් පාවිච්චි කරලා ඔයාලා බලන් හිටියා නම් ලොකු ඇම්පියර් එකක් ගන්න. ඉතින් මෙන්න මේ වගේ බක් කන්වර්ටර්ස් එකක් අපිට වෙළඳ පොලෙන් ගන්න වෙනවා, කඩෙන් ගන්න වෙනවා. අපේ වැඩේ කරගන්න. රයිට් මං හිතනවා දැන් මේකේ කතන්දරේ ඔයාලට පැහැදිලි ඇති කියලා. තව දුරටත් පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. සිද්ධ වෙන දේ හොඳටම පැහැදිලි. රයිට්. එහෙනම් අපි අදට වීඩියෝ එක නතර කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඒ වගේ මොන හරි කියන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අනිත් අයට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න.
ඒ වගේම බෙල් අයිකන් එකත් ගහන්න. එතකොට ටක් ගාලා මම වීඩියෝ එකක් දාපුවම ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ලබන සතියේ බලමු ඊළඟට බූස්ට් කන්වර්ටර් එකක් කොහොමද වැඩ කරන්නේ, ඒකෙන් මොකක්ද අපි කරගන්නේ කියලා ලබන සතියේ කතා කරමු. ඒ වගේම තමයි අපේ groups තියෙනවා. පහළ Facebook group එක, Facebook page එක, Telegram group එක. ඉතින් මේවට join වෙන්න කියලාත් කියනවා. පහළ links තියෙනවා. right එහෙනම් ගිහිල්ලා එන්නම් හැමෝටම සුබ සතියක්. හයිබෝන්.